සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනං වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති තං චිත්තං මාරදෙයං පහතවේ. කාරුණික පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මා තෝරාගත්තේ ධම්මපදයේ චිත්ත වර්ගයේ පළමු ගාථාව හා දෙවෙනි ගාථාවයි. මුල් ගාථාවේ පළමු පාඨයෙන් සිතේ ස්වභාවය පිළිබඳව ගති ලක්ෂණ 4ක් උගන්වනවා. පළමු ස්වභාවය තමයි පන්දනං. පන්දනං කියලා කියන්නේ සැලෙනවා. අපේ සිත නිතරම එහාට මෙහාට දුවනවා, පනිනවා. මේ විදිහට නිතරම සෙලවෙන ස්වභාවය තමයි පන්දනං කියලා කියන්නේ. ඊළඟට චපලං. දෙවෙනි ස්වභාවය තමයි චපලං. චපලං කියන්නේ සිත නිතරම වෙනස් වෙනවා. තුන්වෙනි ස්වභාවය දුරක්ඛං. සිත ආරක්ෂා කරගන්න හරි අමාරුයි. හතරවෙනි ස්වභාවය දුන්නිවාරයන්. හිත වළක්වා ගන්න හරි අමාරුයි. මෙන්න මේ ගති ලක්ෂණ 4 හිතේ නිතරම හැමදාම පවතිනවා. පළමු ගාථාවේ උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජන. පාඨයෙන් කියන්නේ වඩුවෙක් හීදණ්ඩක් ඍජු කරනවා වගේ. නුවණැත්තන් හිතත් ඍජු කරගන්න ඕනේ කියලා තමයි ඒකෙන් උගන්වන්නේ. ගඟකින් මාළුවෙක් අල්ලලා ගොඩ දැම්මොත් ඒ මාළුව එක්වරම මැරෙන්නේ නැහැ. වතුර නැති නිසා ඒ මාළුව නිතරම ගැහෙනවා, සැලෙනවා, එහාට මෙහාට පනිනවා. අපේ හිතත් මෙන්න මේ වගේමයි. නිතරම සැලෙනවා, නිතරම ගැහෙනවා. බුදුහාඳුරු මේ දේශනාව කළේ වාලිකා නුවර වාලිකා විහාරයේදී. ඒ කාලයේදී බුදුහාඳුරන්ට උපස්ථාන කරන්න ස්ථීර උපස්ථායකයෙක් හිටියේ නැහැ. එක එක කාලයට එක එක හාමුදුරුවෝ උන්වහන්සේට උපස්ථාන කළා. මේ කියන කාලයේදී උපස්ථාන කළේ මේගිය හාමුදුරුවෝ. මේගිය හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතය සඳහා දහවල් කාලේ ජන්තු ගමට වැඩම කළා. මේ ගම හරිම ලස්සනයි. හොඳ මිනිස්සු ජීවත් වෙච්ච සුන්දර ගම්මානයක්. ගම අයිනෙන් කිමිකලා ගඟ ගලා බහිනවා. ගම් යුරත් හරිම ලස්සනයි. මේ ගම් යුර දැකලා මේගිය හාමුදුරුවෝ හිතනවා මහානදම් පුරන්න, බණ භාවනා කරන්න මේ වගේ නිස්කලංක පරිසරයක් තියෙන්න ඕනේ කියලා. හවස් කාලේ බුදුහාඳුරු ළඟට ගිහිල්ලා මේගිය හාමුදුරුවෝ කියනවා කිමකලා ගංගියුර බණ භාවනා කරන්න හොඳම තැන. ඒ නිසා මම එතනට ගිහිල්ලා බණ භාවනා කරන්න. මට ඒකට අවසර දෙන්න බුදුහාමුදුරුවනේ. කිමකලා ගංගියුර දැක්ක හැටියෙම භාවනා කරන්න එතනටම යන්න ඕනේ කියලා මේගිය කියන්නේ එතනට වසී වෙච්ච නිසා. හිතට වසී වෙලා භාවනා කරන්න බෑ. අනෙක තවම භාවනා කරන්න තරම් මේගියගේ හිත සකස් වෙලා නැහැ. මේ බව දැනගත්ත බුදුහාමුදුරුවෝ එය වළක්වන්න මේගිය දැන්ම යන්න එපා. තව ටික දිනක් නවතින්න. ඔබ ගියාම මම තනි වෙනවා. මට උපස්ථාන කරන්න කෙනෙක් නැති වෙනවා කියලා කිව්වා.
බුදුහාඳුර මෙහෙම කියද්දි තුන් වතාවක්ම මේගී හාමුදුරුව කිමිකලා ගංගුරට යන්න අවසර ඉල්ලුවා. තුන්වෙනි වතාවේදී අවසර ලැබුණා. මේගී හාමුදුරුව බොහොම ආසාවෙන් කිමිකලා ගංගුරට වැඩම කළා. වටපිට හොඳට බලලා භාවනා කරන සුදුසු අඹ ගහක් යට වාඩි වුණා විතරයි ජාති ස්මරණ ඥානය පහළ වුණා. තමන් ජාති 500ක් රජකම් කරද්දී නලගණන් හා සේනාව පිරිවරාගෙන උයන් ක්‍රීඩා කරපු රාජකීය උද්‍යානයේ මේක නේද කියලා හිතුණා. ඒ විතරක් නෙවෙයි. තමන් දිහා බලනකොට උන්වහන්සේ දැක්කේ තමන්ගේ පැවිදි වෙස් අතුරුදහන් ඇති බවයි. ඒ වෙනුවට රාජ වේශයක් මෙවී තිබෙන ආකාරය දැක්කා. ඊළඟට මොකද වුනේ? හිතට කාම විතරක ඇතුළු වුණා. අකුසල විතරක මේගිය හාමුදුරුවන්ව වට කරගත්තා. හරියට මී කඩන්න ගිය මිනිහෙක් මීවැස්සෝ වට කරගත්තා වගේ. මේ විදියට කෙලෙස් නිසා දුක් විඳින මේගිය හාමුදුරුව අන්තිමේදී ආපහු බුදුහාඳුර හොයාගෙන ආවා. ඇවිල්ලා Tamanට වෙච්ච දේ බුදුහාඳුරන්ට කිව්වා. ඒ වෙලාවෙම තමයි බුදුහාඳුර මා මාතෘකාවට තබාගත් ගාථා දෙක දේශනා කළේ. සිත පන්දනම් සැලෙන ස්වභාවයෙන් යුක්තයි. අපේ හිත නිතරම විවිධ අරමුණු කරා දිව යනවා. ඒ සිතුවිල්ල හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. සිතුවිල්ලේ හොඳ නරක බව හිත හොයන්නේ නැහැ. දකින ඇසෙන ආග්‍රහණය කරන රස විඳින ස්පර්ශ කරන අරමුණු කරා අපේ හිත එහාට මෙහාට දුවනවා. අටුවාව මේ හඳුන්වන්නේ රූපාදීසු ආරම්මණේසු විප්පන්දිමානං කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු පිළිගන්න අපේ හිත නිතරම සැදී පැහැදී ඉන්නවා. හිත කවදාවත්ම අරමුණු වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ තමයි හිතේ ස්වභාවය. හිත චපලම් නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අටුවාව දක්වන විදියට නම් චපල බව කියන්නේ එක ඉරියව්වක ඉන්න බැරි දරුවෙක් වගේ. පුංචි දරුවෙකුට එකම ඉරියව්වකින් ඉන්න බෑ. ඒ වගේම අපේ හිතටත් එකම අරමුණක ඉන්න බෑ. හිත දුරක්කම් රැකගන්න හරි අමාරුයි. රැක නොගත්ත හිත හරියට මෙල්ල කරන්න බැරි කුළුහරකෙක් වගේ කියලයි අටුවාව උගන්වන්නේ. කුළුහරකා ඒ තැන්වල තියෙන වැටකඩලු කඩාගෙන බිඳගෙන කුඹුරට ඇතුල් වෙලා ගොයන් සේරම ටික කනවා. දරුණු කුළුහරකා වැටවල් වලින් හරි පුඩු වලින් හරි වෙනත් දෙයකින් හරි නවත්තන්න බෑ. ඌට ඕන දේ කරනවා. හිතත් මේ වගේම තමයි. හිත සංවර කරගන්න බැරි වුණොත් හිතට ඕන දේ කරනවා. හිත දුන්නිවාරයන් වළක්වා ගන්න හරි අමාරුයි. හේතුව හිතේ කෙලෙස් වැඩි වෙනකොට නරක සිතුවිලි වැඩි වෙනකොට ඒ හිත නොයෙකුත් වැරදි වැඩවලට යොමු වෙනවා. හිත මේ ගති ස්වභාවයන්ගෙන් යුක්තයි. අපි මෙතනදී හඳුනා ගනිමු මොකද්ද මේ හිත කියන්නේ කියලා. අපේ බණ පොත්වල මේට හිත, මනස, විඥාණය, මනින්ද්‍රිය, මන ආයතනය, හදය, චේත කියන නම් දෙනවා. අටුවාචාර්යන් වහන්සේලාත් නොඑක් ආකාරයෙන් හිත ගැන හැඳින්වීම කරලා තියෙනවා. එක් තැනකදී දක්වනවා ආරම්මණං චින්තේති චිත්තං කියලා. අරමුණ හිතන්නේ හිතයි. මොනවා හරි අරමුණු අරගෙන ඒව ගැන හිතනවා නම් අපි ඒට කියනවා හිත කියලා. තව තැනකදී මෙන්න මේ විදිහට හඳුන්වලා තියෙනවා විචිත්ත කාරණා චිත්තං. විසිතුරු කරන්නේ හිතයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම විසිතුරු කරන්නේ, ලස්සන කරන්නේ හිතයි. මොහොතක් හිතන්න. චිත්‍රයක් අඳින්න යනකොට සිත්තරා එකපාරටම චිත්‍රය අඳින්නේ නැහැ. ඔහු මුලින්ම තමන් අඳින්න යන චිත්‍රය හිතේ මවා ගන්නවා. හිතේ මුල් චිත්‍රය ඇඳගන්න. හිතේ චිත්‍රය ඇඳගත්තට පස්සේ ඉරි ගහලා කටුසටහන් ඇඳලා ඒකට හරියන සායම් ගාලා පාට කරන්න. මෙන්න මේ විදියට ඉරි ගහන්න, කටුසටහන් අඳින්න, චිත්‍රය පාට කරන්න මේ හැම දෙයකටම උදව් වෙලා අපේ හිත. බුදුහාඳුරෝ හිතේ තියෙන විසිතුරු බව කියා දෙන්න භික්ෂුන්ගේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. මහණෙනි, උඹලා විසින් චරණ සිතුවම දැකලා තියෙනවද කියලා. ස්වාමීන් අපි චරණ සිතුවම දැකලා තියෙනවා කියලා භික්ෂුන් උත්තර දුන්නා. එවිට බුදුහාඳුරෝ මහණෙනි, ඒ චරණ සිතුවම විසිතුරු කෙලේ හිතමයි. හිතේ චරණ සිතුවම විසිතුරු කළා. ඒ නිසා චරණ සිතුවමට වඩා හිත ලස්සනයි කියලා දේශනා කළා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මොකටද මේ චරණ සිතුවම කියන්නේ කියලා. හිතේ මවා ගන්න චිත්‍රයටයි චරණ සිතුවම කියන්නේ. සමහර අය පින්දහම් කරනවා දිව්‍ය සම්පත් ලබන්න. එයා දිව්‍ය සම්පත් මේ වගේ විසිතුරුයි කියලා හිතාගෙන
මවාගෙනයි ඉන්නේ. අන්න එහෙම හිතේ මවාගෙන ඉන්න විසිතුරු දෙයටයි චරණ සිතුවම කියලා කියන්නේ. බුදුහාඳුරු අංගුත්තර නිකායේ ඒකක නිපාතයේදී හිතේ විසිතුරු බව නොඑක ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඒ වගේම තවත් තැනකදී බුදුහාඳුරු මේ හිතේ තියෙන විසිතුරු බව විස්තර කරලා තියෙනවා. මම මේ අටුවා පාඨය මෙහෙම විස්තර කරන්නම්. අත්තනෝ චිත්තායාවා චිත්තං තමන්ගේ විසුතුරු භවයෙන් යුක්ත නිසා හිත කියලා කියනවා. හිත ලෝභයත් එක්ක එකතු වුණාම ලෝභ මූලික හිත කියලා කියනවා. අභිධර්මයේදී මේ වගේ ලෝභ මූලික හිත් 8ක් උගන්වනවා. හිත ද්වේෂයත් එක්ක එකතු වුණාම ද්වේෂ මූලික හිත කියලා කියනවා. අභිධර්මයේදී මේ වගේ ද්වේෂ මූලික හිත් 2ක් උගන්වනවා. හිත මෝහයත් එක්ක එකතු වුණාම මෝහ මූලික හිත කියලා කියනවා. අභිධර්මයේදී මේ වගේ මෝහ මූලික හිත් 2ක් උගන්වනවා. කාම ලෝකවල ඉපදින සත්වයන්ට ඇතිවන හිත් කාමාවචර හිත් කියලා කියනවා. රූප ලෝකවල ඉපදින සත්වයන්ට ඇතිවන හිත් රූපාවචර සිත් කියලා කියනවා. අරූප ලෝකවල ඉපදින සත්වයන්ට ඇතිවන හිත් අරූපාවචර හිත් කියලා කියනවා. ලෝකෝත්තර උත්තමයන්ට ඇතිවන හිත් ලෝකෝත්තර හිත් කියලා කියනවා. තවත් තැනකදී කම්ම කෙලෙසේහි චිත්තං සංචිතං අත්තභාවං තායති රක්ඛතිති චිත්තං කියලා හිත හඳුන්වලා තියෙනවා. කර්ම ක්ලේශයන් විසින් රැස් කරන ලද ආත්ම භාවය පරම්පරාව ආරක්ෂා කරන නිසා හිත කියලා කියනවා. මේ විසිතුරු හිත ඍජු කරන්න කියලා මේදි බුදුහාඳුරු උගන්වනවා. උජුං කරෝති මේදාවි කිව්වේ අන්න ඒකටයි. එය කරන්න ඕන හරියට උසුකාරෝව තේජන හේ වඩුවෙක් ලීයක් ඇරලා ඍජු කරන්නා වගේ. හැබැයි මේ හිත හැමෝටම ඍජු කරන්න බෑ. ඒ කරන්න පුළුවන් මේදාවි නමින් හඳුන්වපු නුවණැති අයට විතරයි. හිත ඍජු කරගෙන කෙලෙස් වලින් මුදව ගත්තට පස්සේ මාර දෙයියන් පහතවේ. මාරයාගේ වසඟෙන් ඈත් වෙන්න පුළුවන්. මාර දෙයිය කියන එකෙන් කියවෙන්නේ කර්ම වෘත්ත, ක්ලේශ වෘත්ත, විපාක වෘත්ත යන තුන. මාර වසඟෙන් මිදුනොත් සසර කෙලවර කරන්න පුළුවන්. ඉතින් හැම දිනාටම මේ ධර්ම දේශනාවේ ආනිසංසයෙන් උතුම් වූ ධර්මාභෝධය පිණිසම උතුම් වූ නිර්වාණාභෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා.